right. එතකොට බූලිය ප්‍රකාශ වර්ග දෙකක් ගැන කතා කරා. එකතු වල ගුණිතය product of sums POS කියලා අපි කතා කරා. ගුණිතවල එකතුව sum of products SOP කියලා අපි කතා කරා. ඒ වගේම තමයි POS ප්‍රකාශයයි SOP ප්‍රකාශයයි සම්මත සහ සම්මත නොවන කියන විදිහට තියෙනවා කියන එක මම කිව්වා. එතකොට සම්මත ප්‍රකාශයක නම් ප්‍රකාශනයේ තියෙන හැම පදයකම ප්‍රකාශනය තුල දකින්න හම්බෙන සෑම විචල්යක්ම දකින්න හම්බෙනවා කිව්වා. ඒතර මේ උදාහරණ විදිහට මම මෙතන දීලා තියෙනවා එකතු වල ගුණිතයේ විදිහට a+b කියන එකතුවත් a+b බා කියන එකතුවත් ගුණිතයක් විදිහට තියෙනවා. එතකොට ඒක එකතු වල ගුණිතයක් කියලා අපිට කතා කරන්න පුළුවන්. ඒ එකතු වල ගුණිතය කියන ප්‍රකාශය ඇතුලේ ප්‍රකාශනයේ ඇතුලේ a සහ b කියලා විචල්්‍ය දෙකක් තියෙනවා. එතකොට හැම පදයක්ම ඔය කොළ පාටින් සංගල වරහන් දාලා තියෙන හැම පදයක්ම තනි තනිව ගත්තම a b කියන දෙන්න මොනම ආකාරයකින් හෝ a ටර්ම් එක ඇතුලේ නැත්නම් ඒ පදය ඇතුලේ ඉන්නවා. එතකොට එතනම සම්මත නොවන ප්‍රකාශය මම පහලින් දීලා තියෙනවා. a+b බා කියන එකතුව b+c බා කියන එකතුව සහ a+c කියන එකතුව ගුණිත වලින් ගැට ගැහිලා තියෙනවා. එතකොට මේ වරහන් තියෙන පද ටික වෙන වෙනම සැලකුවොත් සම්පූර්ණ ප්‍රකාශය මුලින්ම සැලකුවොත් ඒ සම්පූර්ණ ප්‍රකාශනය ඇතුලේ A B C කියලා විචල්්‍ය තුනක් අපිට දකින්න හම්බෙනවා. පදයෙන් පදයේ සැලකුවොත් වෙන වෙනම පද ටික සැලකුවොත් පළවෙනි පදයේ C කියන විචල්්‍ය නැහැ. දෙවෙනි පදයේ A කියන විචල්්‍ය නැහැ. තුන්වෙනි පදයේ B කියන විචල්්‍ය නැහැ. එතකොට එහෙම වුණාම අපි කියනවා සම්මත නොවන SOP ප්‍රකාශයක් කියලා. POS ප්‍රකාශයක් කියලා. එතකොට SOP වලත් කොහොමමයි අපි කතා කරේ ගුණිතවල එකතුවක් කියලා අපි කතා කරා. එතකොට a.b.c කියන ගුණිතය a.b.c කියන ගුණිතය a.b.c කියන ගුණිතය ධන ලකුණු වලින් තමයි බැඳිලා තියෙන්නේ මේ ප්‍රකාශයේදී. එතකොට ඒ ප්‍රකාශනයේ මුළු ප්‍රකාශනය අපි සැලකුවොත් ඒ මුළු ප්‍රකාශනය ඇතුලේ a b c කියලා විචල්්‍ය තුනක් දකින්න හම්බෙනවා. පදයෙන් පදය සැලකුවොත් වරහන් තියෙන පද වලින් පදය වෙන වෙනම සැලකුවොත් හැම වරහනක් ඇතුළෙම A B C කියන විචල්්‍ය තුනම ඔයගලන්ට දැක ගන්න පුළුවන්. සම්මත නොවන ප්‍රකාශනය අරගත්තොත් මේ යට තියෙන මේ ප්‍රකාශනය අරගත්තොත් ඒකේ තියෙන්නේ A.B කියන ගුණිතය B.C කියන ගුණිතය A.C කියන ගුණිතය ධන ලකුණු වලින් බැඳිලා තියෙන්නේ. එතකොට A කියන ප්‍රකාශනය ඇතුලේ සම්පූර්ණ ප්‍රකාශනය තුල විචල්්‍ය තුනක් තියෙනවා A B C කියලා. එක පදයෙන් පදය නේද? මේ විදිහට මේක එක පදයක් මේක එක පදයක් සහ මේක එක පදයක්. ඔය පද තුන සැලකුවම අපිට පළවෙනි පදයේ ඇතුලේ C කියන විචල්්‍ය දකින්න හම්බෙන්නේ නැහැ. දෙවෙනි පදයේ ඇතුලේ A කියන විචල්්‍ය දකින්න හම්බෙන්නේ නැහැ. තුන්වෙනි පදය ඇතුලේ B කියන විචල්්‍ය දකින්න හම්බෙන්නේ නැහැ. ඒක සම්මත නොවන SOP ප්‍රකාශනයක්. right? හරි. මම හිතනවා මොනවා හරි දේවල් ටිකක් ක්ලියර් නොවි තිබුණා නම් ඒක සම්බන්ධයෙන් ඒක ක්ලියර් වෙන්න ඇති කියලා. ඊළඟට අපි කතා කරා සම්මත නොවන SOP ප්‍රකාශනයක් සම්මත කිරීම ගැන. එතකොට එතනදී මම ඔයගලන්ට කිව්වේ ගුණිතයක වෙනසක් සිදු නොවන ආකාරයෙන් ගුණිතයේ වෙනසක් සිදු නොවන ආකාරයෙන් ඕගලන්ට අරගන්න පුළුවන් වෙන සංඛ්‍යාව තමයි 1 කියන සංඛ්‍යාව. එතකොට අන්නේ 1 කියන සංඛ්‍යාව බූලීය බීජගණිතයේ අපිට හම්බෙන නියම එක්ක සලකලා අපි ගාව පදයක මිස් වෙලා තියෙන පදය කියන්නේ සම්මත නොවන ප්‍රකාශයක දකින්න නොලැබෙන විචල්්‍ය යම් කිසි පදයක් ඇතුළට ලබා ගන්නා විදිහ. එතකොට මම මෙතන කරලා පෙන්නුවා ඒ මෙතන දීපු ඔරිජිනල් ප්‍රකාශනය වෙන්නේ මේ උඩින්ම දීලා තියෙන ප්‍රකාශනය මෙයා. right? එතකොට එතන පළවෙනි පදයේ ඇතුලේ C කියන විචල්්‍ය නැහැ. දෙවෙනි පදයේ ඇතුලේ විචල්්‍ය තුනම දකින්න හම්බ වෙනවා. ඒ නිසා මේක සම්මත වෙන්න නම් පළවෙනි පදයේ ඇතුලේ තියෙන්න ඕනේ C කියන විචල්්‍ය. නැත්නම් හැම පදයකම A B C කියන විචල්්‍යයන් තුන දකින්න හම්බ වෙනවා.
ඒක නිසා අපි එතන c වෙනුවට අපි මේ පදය එකකින් ගුණ කරා. ඉතින් වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ එකකින් ගුණ කරපු එක ඒ එක කියන එක අපිට ලියන්න පුළුවන් බූලිය බීජ ගණිතයේ තියෙන තියරි එක භාවිතා කරලා බූලිය බීජ ගණිතයේ තියරි එකක් තියෙනවා. යම් කිසි විචල්‍යයක් එම විචල්‍යයේ අනුපූරකයට එකතු කරොත් x ව එකතු කරොත් x බාට අගේ එකයි කියලා අපිට අරගන්න පුළුවන්. එතකොට මේ කියන තියරි එක සලකලා අපි මේ එක කියන අගය මෙතන මිස් වෙලා තියෙන විචල්‍ය c ව සම්බන්ධ කරලා ඉවර වෙලා ලියාගත්ත c + c බා කියලා. ඊට පස්සේ බොහොම පහසුවෙන් මේ a.b කියන කොටසෙන් c + c බා කියන වරහන සුළු කරා. එතකොට එක පදයකින් a.b.c කියලා අපිට ආවා. එකතු කිරීම a.b.c බා කියලා අපිට ලැබුණා. අනිත් පදයෙන් එකතු කිරීම මේ තියෙන කෙනා ඒ විදිහටම පහලට අරගෙන තියෙනවා. හරි. මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න පැහැදිලිද කතා කරපු දේවල් ටික කියන එක? හරි. හොඳයි. අනිත් අය right. හොඳයි. එතකොට මම තව උදාහරණයක් ඔයගලන්ට කරලා පෙන්නුවා. ඒ උදාහරණයේ තිබ්බ එකම විශේෂත්වය මෙතන කියන්නේ පළවෙනි පදයේ ඇතුලේ විචල්‍යයන් දෙකක් මිසින් හොයාගන්න නැහැ. ඒ නිසා a.1.1 කියන එක පාවිච්චි කරා. එතකොට එකේ ඉලක්කමක් අපි b බා කියන විදිහට තව එකේ ඉලක්කමක් c බා කියන විදිහට ලියාගත්තා. ලියාගෙන මුලින් එක වරහණක් සුළු කරගත්තා. a.b + a.b බා කියන එක ඒ වරහණ සුළු කරගෙන c + c බා කියන එක වෙනම අරගෙන ඒක නැවත ගුණ කිරීම සිද්ධ කළා. එතකොට ඒ ගුණ කිරීම සිද්ධ කරනකොට මේ a.b බා කියන එක්කෙනාගෙන් c + c බා කියන දෙන්නම ගුණ වෙනවා. ආයෙත් a.b බා කියන කෙනාගෙන් c + c බා කියන එක නැවත සුළු වෙනවා. ඒ සුළු වුණාම මේ පහළ පේන උත්තර හතර ඔයගලන්ට ඇවිල්ලා තියෙනවා. එතනදී මේ රතු පාටින් මම අන්ඩර්ලයින් කරලා තියෙන ඒ පද දෙක එක හා සමානයි. අපි කියනවා identical කියලා ඉංග්‍රීසියෙන්. right? ඒ නිසා ඒ පද දෙක වෙනුවට අපිට තනි පදයක් භාවිතා කරන්න පුළුවන්. ඒකට අපි පාදක කරගන්න තියරි එක තමයි x කියන කෙනාට x කියලා කෙනෙක් එකතු කරාම උත්තරය වාට හම්බෙන්නේ x කියලාම තමයි. ඔන්න ඔය තියරි එක තමයි අපි පාදක කරගන්නේ මේ කියන දෙන්න එක්කෙනෙක් බවට පත් කරලා. හරි. ඒත් ඕක තමයි අපි කතා කරේ සම්මත නොවන SOP ප්‍රකාශනයක් සම්මත SOP ප්‍රකාශනයක් බවට පරිවර්තනය කරගන්න ගියාම. හරි. අපි සම්මත නොවන POS කෙනෙකුත් සම්මත POS එකක් බවට පරිවර්තනය කරගෙන පුරුදු වෙන්න ගණන් දෙකක් විතරක් හදමු. right? හරි. එතකොට අද මම පටන් ගන්න මාතෘකාව සම්මත නොවන POS ප්‍රකාශනයක් සම්මත කිරීම. right. මේ වෙලෙත් හරි ලේසි. right. අපිට කරන්න තියෙන්නේ මම පොඩි උදාහරණයක් ගන්නවා. මම ගන්නවා f සමානයි a + b bar dot a bar plus
b plus c. එතකොට මේ ප්‍රකාශනයේ සම්මත වෙන්නේ නැහැ. සම්මත නොවෙන්න හේතුව තමයි පළවෙනි වරහන. ඒ වරහන ඇතුලේ a b c කියන තුන් දෙනාම දකින්න හම්බෙන්නේ නැහැ. ඒකට සම්මත ප්‍රකාශනයක් නම් හැම පදයක් ඇතුළෙම කියන වරහන් වලින් වෙන වෙන හැම පදයක් ඇතුළෙම a b c කියන විචල්්‍ය තුනම දකින්න හම්බෙන්න ඕනේ. ඒකට හේතුව මේ ප්‍රකාශනය සැලකුවම මේ ප්‍රකාශනයේ එකිනෙකට වෙනස් විචල්්‍ය තුනක් පවතින නිසා. එහෙම නැතුව හැමතැනම a b c තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. x y z තිබ්බොත් x y z තමයි ඒවා දකින්න ඕනේ හැමතැනම. හරි. එතකොට අපිට දැන් අර අපි උඩ කරේ ගුණ කිරීමක් තියෙනකොට එකෙන් ගුණ කරන්න පදයක් නේද? එකෙන් ගුණ කරන්න හේතුුනේ ඒ ටර්ම් එකට ඒ පදයේ තියෙන අගය වෙනස් කරන්නේ නැතුව ගුණ කරන්න පුළුවන් සංඛ්‍යාවක් කියන සංකල්පයෙන් තමයි concept එකෙන් තමයි අපි මේ වැඩේ ඇල්ලුවේ. දැන් මෙතන තියෙන්නේ පද ඇතුලේ තියෙන එකතු කිරීම. දැන් පොඩ්ඩක් හිතලා බලන්න අපිට කොහොමද අගයක් එකතු කරන්න පුළුවන් වෙන්නේ යම්කිසි පදයකට ඒ පදයේ අගය වෙනස් නොවන ආකාරය. අපිට මේකට යම්කිසි දෙයක් එකතු කරනවා ඒ ටර්ම් එකේ අගය වෙනස් නොවෙන්න. එහෙනම් අපිට මොකක්ද එකතු කරන්න පුළුවන් අගය. right? කියන්න ඔව් අපිට මොකද්ද එකතු කරන්න පුළුවන් අගය? Shall we go and watch some TV? Come and let's go and eat. Come. ඔව් ළමයි a + b බා කියන එක්කෙනාගේ අගය වෙනස් නොවෙන්න එයාට එකතු කරන්න පුළුවන් අගය මොකක්ද? a + b බා ගේ අගය ඒ විදිහටම තියෙනවා. බොහොම සරල උදාහරණයක් වන්දොත් 5 අගය වෙනස් නොවෙන්න 5ට එකතු කරන්න පුළුවන් අගය මොකක්ද? ඔව් හිතන්න very good මෙනුල් බිඳුව තමයි. කියන්නේ අපිට බිඳුවක් එකතු කරාම යම් කිසි දෙයක අගයක් වෙනස් වෙන්නේ නැහැ. නේද? හරි. ඔය දෙයම තමයි අපි මේ අවස්ථාවට පාවිච්චි කරන්නේ. right? අපි මේ කියන පදය ලියා ගන්නවා මෙන්න මෙහෙම. a + b බා එකතු කිරීම බිඳුව dot a bar plus b plus c. බූලිය බීජගණිතයේ තියරි එකක් තියෙනවා. x කියන විචල්්‍ය එයාගේ අනුපූරකයෙන් x භාගයෙන් ගුණ කරාම අගේ බිඳුවයි කියලා. මෙන්න මේ තියරි එක මම පාවිච්චි කරනවා මේ බිඳුව රෙප්‍රසන්ට් කරගන්න. මොකද මම කරන්නේ? a plus b bar plus බිඳුව කියන කෙනා මම ලියනවා c.c bar කියලා. නේද? අපිට මිස් වෙලා තියෙන කෙනාව බිඳුව වෙනුවට අපි ලියනවා. මේ පදේ එහෙමමයි. a bar plus b plus c. බූලිය බීජගණිතයේ තව තියරි එකක් තියෙනවා මෙන්න මෙහෙම. බලන්නකො මෙයාගේ විදිය පොඩ්ඩක් වෙනස්. අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. x එකතු කිරීම y.z කියන කෙනාව අපිට ලියන්න පුළුවන් x එකතු කිරීම y x එකතු කිරීම z කියලා. මොකක්ද ඇත්තට මෙතන කරලා තියෙන්නේ? මේ x එකතු කිරීම කියන කොටසත් එක්ක අපි මෙන්න මේ දෙන්නව වෙන් කරලා අරගෙන මේ තියෙන්නේ නේද? y වෙන් කරලා අරන් තියෙනවා z වෙන් කරලා අරන් තියෙනවා නේ. x එකතු කිරීම y එකක x එකතු කිරීම z එකක. මේ ඩොට් එක අපි මෙතනින් තියලා තියෙනවා.
මම ඒ තියරි එක පහදපු දේ තේරුණාද? x එකතු කිරීම y.z කියන කෙනා කොහොමද ලිව්වේ කියන එක කන්ෆර්ම් කරන්න පොඩ්ඩක්. ඒකේ රටාවයි ඔයගොල්ලෝ තේරුම් ගන්නවා. ඕක මැතමැටිකලි පෙන්වන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. x එකතු කිරීම y.z අපි ලියලා තිනවා x එකතු කිරීම y x එකතු කිරීම z පද දෙකක් විදිහට මැද ගුණිතය භාවිතා කරලා. ඒ කියපු දේ තේරුණා. right. අනිත් අය තේරුම් නැත්තම් කියන මම ආයෙසරයක් කියලා දෙන්නම්. right. හරි. එහෙමනම් මම කරන්නේ ඔන්න ඔය තියරි එක මෙන්න මේ පළවෙනි වරහනට මම ඇප්ලයි කරන්න හදන්නේ. මේ කොහොම පරිස්සමෙන් කරගන්න ඕන වැඩක්. මම මෙන්න මේ a b කියන එක මෙන්න මේ මුළු කොටසම මෙන්න මේ මුළු කොටසම අර මම මේ පහදපු තියරි එකේ x අකුර වගේ කියලා සලකනවා. මෙන්න මෙයා වගේ කියලා සලකනවා. right. ඊළඟට මේ c.c bar කියන එක්කෙනා y.z කියලා තමයි මම හිතන්නේ. ඔන්න ඒකට අදාළ විදිහට තමයි මම දැන් සුළු කිරීම කරන්න හදන්නේ. right. a plus b bar කියන එක්කෙනා x plus කියන කොටස වගේ කියලා හිතනවා. c.c bar කියන එක්කෙනා y.z වගේ කියලා හිතනවා. හිතලා තමයි මම දැන් මේක කරන්න හදන්නේ. එහෙනම් මගේ වරහන් දෙක හැදෙන්න ඕනේ කොහොමද? a plus b bar plus කියලා එක වරහණක් හැදෙන්න ඕනේ. තව ඩොට් එකක් එනවා a plus b bar plus කියලා තව වරහණක් හැදෙන්න ඕනේ. එතකොට මේ c.c bar නේ y.z කියලා හැදුනේ. එහෙනම් එක පැත්තකට c එන්න ඕනේ අනිත් පැත්තට c bar එන්න ඕනේ. මේ වරහන ඉතිරි වෙලා තියෙන තුන්වෙනි වරහන ඒ විදිහමයි a bar plus b plus c. හරි. දැන් මේ එන උත්තරේ බලන්නකෝ a plus b bar plus c. a plus b bar plus c bar a bar plus b plus c. මේ වරහන් තුන ඩෙන්ටිකල් නෑ නේද? එක වගේ වරහන් දෙකක් නෑ. ඒ නිසා අපිට මෙතනින් අපේ සුළු කිරීම නතර කරන්න පුළුවන්. ඔන්න සම්මත නොවන POS ප්‍රකාශයක් සම්මත POS ප්‍රකාශයක් බවට පරිවර්තනය කරනවා. දැන් හැම වරහනකම ABC කියන තුන් දෙනා දකින්න හම්බෙනවා. හරි. තේරුණාද? ඕක විෂම. තමයි විනාඩියක් දෙන්න.
හරි කවිෂා පොඩ්ඩක් බලන්න දුව මම මේ කතා කරගෙන යන්නම් ආයෙසරයක් අපි කතා කරන්නේ සම්මත නොවන POS ප්‍රකාශනයක් සම්මත කිරීම ගැන. එතකොට සම්මත නොවේ කියලා අපි හඳුන්වන්නේ මේ ප්‍රකාශනය ඇතුලේ වරහන් වල තියෙන ඒ පදයක්. ඒ කියන්නේ එකතුවක් ඇතුලේ ඔක්කොම විචල්්‍ය ටික දකින්න හම්බෙන්නේ නැති වුණා. ඒ කියන්නේ මේ සම්පූර්ණ ප්‍රකාශනය ගත්තොත් ABC කියන පද තුනම දකින්න හම්බෙනවා. මේ විචල්්‍ය තුනම දකින්න හම්බෙනවා. එතකොට මේ එක වරහණක් ගත්තොත් පළවෙනි වරහණ අරගත්තොත් පළවෙනි වරහනේ 100 අකුරු නැහැ. ඒක නිසා ඒක සම්මත නොවේ කියලා අපි අරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ සම්මත නොවන කෙනාව මේ වරහණ ඇතුළට දාගන්න පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා. අපි මුලින් කරනවා මේ ප්‍රකාශනයට බිඳුවක් එකතු කරනවා. බිඳුවක් එකතු කරන්නේ ප්‍රකාශනයකට බිඳුවක් එකතු කරාම කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. බූලිය බීජගණිතයට අනුව මේ බිඳුව කියන එක ලියන්න පුළුවන්. මම ඔය දකුණු අත පැත්තෙන් ලියලා තියෙන්නේ x + x bar සමානයි බිඳුව කියන විදිහට. right? ඒ කියන්නේ බිඳුව වෙනුවට අපිට x + x bar ලියන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඊළඟ වරහනේ මම ලියලා තියෙනවා a + b bar + බිඳුව වෙනුවට c.c bar කියලා. a bar + b + c කියන එක ඒ විදිහටම තියෙනවා. දකුණු අත පැත්තේ වරහන්. ඊළඟට මම මෙන්න මේ දෙවෙනි තියරි එක කතා කරා මේ x + y.z කියන කෙනාව මට ලියන්න පුළුවන් x + y.x + z කියලා. එතෙන්දි වෙන්නේ මේ රතු පාටින් රවුන්ඩ් කරලා තියෙන x + එක සැරයක් y එකතු වෙනවා. තව සැරයකට z හම්බ වෙනවා. ඒක තමයි මේ නිල් පාටෙන් මම අන්ඩර්ලයින් කරලා තියෙන වරහන් දෙක ඇතුලේ පේන්න තියෙන්නේ. x + y x + 1 z. එතකොට මේ මැද්ද තිබ්බ ඩොට් එක තමයි මෙතන රෙප්‍රසන්ට් කරනවා කියලා මම පෙන්නලා තියෙන්නේ. එතකොට ඔය තියරි එක දුවට එතනට වෙනකන් ක්ලියර්ද? right. එතකොට ඔය තියරි එක මම දානවා මේ c.c bar ඉන්න වරහනට. එතනදී a + b bar කියන ටික මේ රතු පාටින් රවුන්ඩ් කරලා තියෙන x අකුර වගේ කියලා මම හිතනවා. c.c bar කියන එක yz කියලා මම හිතනවා. right? එතකොට කොහොමද මම කරන්නේ a + b bar plus කියලා ලියලා අර y.z වල කෑල්ලක් ගලවලා ගත්තා වගේ මම මේ c.c bar වල පළවෙනි c එක මෙතනින් ලියනවා. c.c bar වල දෙවෙනි c bar එක මෙතනින් ලියනවා. මම නිතරම පාවිච්චි කරන්නේ a + b bar plus කියන කොටසත් එක්ක තමයි මේ කැලි දෙක ලියන්නේ. right? ඊට පස්සේ dot a bar plus b plus c කියන එක කොහොමත් මේ දකුණු අත පැත්තේ වරහන විදිහට වෙනස් වෙන්නේ නැතුව ඉස්සරහට ආවා. දැන් අපේ ප්‍රකාශනයේ එක જાතියේ පද නැහැ. ඒක නිසා අපිට ඔය ප්‍රකාශනය ඔය විදිහට ලියන්න පුළුවන්. right? හරි. හරි අපි ටක් ගාලා පොඩි ගණන් දෙකක් try කරලා බලමු. මම ಜಾති දෙකටම අදාළව දෙනවා. මම ඒකට සම්මත නොවන SOP එකකුයි POS එකකුයි දෙන්නේ. ඕගොල්ලන්ට තියෙන්නේ මේ දෙන්නව සම්මත කරන්න. right? හරි. එන්න ප්‍රශ්නේ. පළවෙනි ප්‍රකාශනය f සමානයි x bar dot y plus x dot y bar dot z bar. දෙවෙනි ප්‍රකාශනය p plus q plus r bar dot q bar plus r.
හරි. ඒතර ඔය තියෙන්නේ සම්මත නොවන SOP එකකුයි POS එකකුයි මේගොල්ලන්ව සම්මත තත්ත්ව බවට පත් කරන්නයි ඕනේ. right? මම උදව්වක් විදිහට මේගොල්ලන්ට පාවිච්චි වෙච්ච අර තියරි දෙක මේ ඉස්සරහින් ලියලා තියන්නම්. SOP එකකදී සිද්ධ වෙන්න ඕනේ එකෙන් ගුණ වෙන එක. ඒක නිසා අපිට එක කියන එක පෙන්වන්න පුළුවන් x sorry මේක මෙතනට අදාළ නැති අකුරකින් මම පෙන්වන්නම්. a bar සමානයි 1යි a dot a bar සමානයි 0. ඔන්න ඔය තීර දෙක තමයි අපි පාවිච්චි කරේ ප්‍රධාන වශයෙන් 1 සහ 0 මැනේජ් කරගන්න. හරි try කරන්න. අපහසු නම් මට කියන්න මම උදව් කරන්නම්. මේ ගණන් දෙක ලියාගත්තයින් පස්සේ මම අර පරිවර්තනය කරපු තැන පොඩ්ඩක් පෙන්වන්නම් ඔයගලන්ට බලන්න පුළුවන්. ඊළඟට ටියුට් එකෙත් ඔයගලන්ට රිෆර් කරන්න පුළුවන්. ටියුට් එකේ මම පිටුව කියන්නම්. ටියුට් එකේ ඕගලන්ට පුළුවන් 16 සහ 17 පිටුවල තියෙනවා. SOP ප්‍රකාශයක් සම්මත කරන එකයි POS ප්‍රකාශයක් සම්මත කරන එකයි. ගණන් දෙක ලියලා ඉවරද? මම එතකොට මේක උඩට කරලා කැල්කියුලේෂන් එක කරපු තැනට අරගන්න. හරි මම එනම් උඩ තැනට ගෙනියනවා. මේ තියෙන්නේ SOP එක POS කරපු විදිහ. ඕකත් ඔළුවේ තියාගෙන try කරන්න.
හරි කවිෂගේ උත්තර වගේක් ආවා කො බලමු. right මට පොඩ්ඩක් පහලට අරගෙන යන්න වෙනවා. right කො බලන්න. yes හරි කවිෂ පළවෙනි එක හරි. බලමු දෙවෙනි එක. කවිෂ දෙවෙනි එකේ පොඩි අවුලක් තියෙනවා කියලා මට හිතෙනවා. ඔව් අවුල තියෙන්නේ පුතේ මම හිතන්නේ ඔයා Q bar කියන එක හලලා තියෙනවා මේ එකේදී නේද? P plus Q plus R bar පළවෙනි එක දෙවෙනි වරහන Q bar plus R නේ. ඔයා ඒක Q plus R කියලා ලියාගෙන තියෙනවා. දැන් ඒක Q plus R කියලා ලියලා නම් උත්තරේ හරි. Q bar plus R වුණොත් උත්තරේ ඊට වෙනස් වෙනවා. right හොඳයි. right හරි ඉවර වෙච්ච නිසා අනිත් අය ඉවර කරනකම් කවිෂ මේක try කරන්නකෝ. මේක ටිකක් හිතලා කරන්න ඕන එක. හරි ඔක try කරන්නකෝ. right තව එක්කෙනෙක්ගේ උත්තරයක් ආවා කවුද මේ නම නෑ මට නමත් එවන්න පුතේ කරලා තියෙන එක කො බලන්න හරි හොඳයි yes 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 හරි හොඳයි 1 2 2ම හොඳයි තුන්වෙනි එක try කරන්න කවුද මේ මට එව්වේ ඉනුරිද අනිත් අය අමාරු නම් මට කියන්න මම උදව් කරන්නම්
ඔව් ඔයගලන්ට පොඩි දෙයක් කියන්න ඕනේ මේ ඔය මම නිතරම කියනෝනේ අමාරු නම් කියන්න මම උදව් කරන්නම් කියන එක ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ කතා කර කර දේවල් අහන එකෙන්ම තමයි ඕගොල්ලෝ වැඩේ ගොඩ යන්නේ right දැන් පහුගිය දවසේ එක අම්මා කෙනෙක් කතා කරා ඒ පුතා ක්ලාස් එකේ ඉන්නවා මං හරිද කියලා ඇහුවට රෙස්පොන්ඩ් කරන්නෙත් නැහැ පිරිමි ළමෙක් පස්සේ කතා කරලා කිව්වා සමහර දේවල් තේරෙන්නේ නැහැ කියන එක. ඉතින් මම මේක මේ රිපීටඩ්ලි කියන්නේ ඔයගලන්ට කරගන්න. right ඉනුරි ඔයාගේ දෙකම හරි පුතේ. තුන්වෙනි එක try කරන්න. හොඳයි දුව. right කුසල් පළවෙනි එකේ උත්තරේ ඔව් ඔයාලට පොඩ්ඩක් ඉන්න. ඔව් හරි කුසල්. පළවෙනි එකේ උත්තරේ හරි. දැන් රට යන විදිහට ගොඩක් දුරට අපිට ජනවාරි 25 හම්බෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අපි බලමු කොහොමද කියලා. ආරක්ෂාකාරීද දෙමව්පියන්ගේ කැමැත්ත තියෙන්නත් ඕනේ එකට. right හොඳට හිතලා බලලා අපි තීරණයක් ගමු. right මට මේ වෙනකොට 3 දෙනෙක් එවලා තියෙනවා. අනෙක් කට්ටිය තව 3 දෙනෙක් තියෙනවා එවන්න. right සංදීප් එවුවා නේද? හරි සංදීප්තා හරි පුතේ ඔයාගේ උත්තරේ තුන්වෙනි එක try කරන්න. තව 3 දෙනෙක් ඉන්නවා එවන්න ඉක්මන් කරලා එවමු. බලමු කවිෂා හතරවෙනි එක ආව කවිෂේනේ බලන්න. ඔව් හරි උත්තරේ හරි.
හොඳයි කවිෂා. අනිත් තුන් දෙනා එවනකම් මේකත් හදන්න. හදන තරමට ප්‍රැක්ටිස් වෙනවා. Right. Dilshan මොකද තත්ත්වය? ඊළඟට මෙනුල් right. හරි දිල්ෂාන් හදලා එවන්න. දිල්ෂාන් පළවෙනි දෙක ඉවර නම් එවන්න. කුසල් දෙවෙනි එක මෙනුල් මම බලන්නම්. හරි. කුසල් දෙවෙනි එක හරි. හොඳයි. 3 4යි try කරන්න. මෙනුල්. Right. All right. Manual. Oh yes. Kabalamu x y right. Hari. P plus Q plus yes. Hari. Hondai manual. Niyamai. 3 4යි try කරන්න. Inuri කොබලන්ද කොබලන්න හරි හොඳයි ඉනුරි තුන්වෙනි එකත් හොඳයි 4 try කරන්න right okay Sandeepta මට හම්බුණා තුන්වෙනි එක Sandeepta තුන්වෙනි එක හරි පුතේ හතරවෙනි එක try කරන්න සර් මං ඒව තුන්වෙනි ගාන හරියට මට සර් කියපු එක ඇහුන්නේ නැහැ. හරි පුතේ හරි. ඉනුරි නේද?
ඔව් සර්. ඔව් හරි පුතේ. තුන්වෙනි එක හරි. හතරවෙනි එක try කරන්න. තුන්වෙනි එක ඕකේ. හතර try කරන්න. right Sandeepta හතරවෙනි එක බලමු. right හරි හොඳයි සංදීප්ත හතරවෙනි එක හරි හොඳයි කුසල් තුන්වෙනි එකට උත්තරේ බලන්න හරි 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 හොඳයි කුසල් තුනත් හරි නියමයි right Dilshan hari ko beranda right hari hondai එකයි දෙකයි හරියටම හරි පුතේ දිල්ෂාන් තප්පරයක් ඉන්න දිල්ෂාන් අන්තිම එක කියන්නේ දෙවෙනි ගානේ cuba plus r plus p වෙන්න ඕනේ පුතේ. cuba.r එකක් තියලා තියෙනවා අන්තිමටම. cuba plus r plus p dot cuba plus r plus p bar. ඔපරේටර් එක change කරගන්න එපා.
අනිත් ටික හරි ඔක්කොම හරි හරි right? මම දැක්කා. හරි හරි right හොඳයි කට්ටියම 1 2 ගණන් දෙක පාස් කරා කියන්නේ මගේ උවමනාව හරි right කවිෂා ගාන දුව ලියාගෙන තියෙන විදිහට හරි දුව mn බා එකක් ලියාගෙන නැහැ mn විතරයි ලියාගෙන තියෙන්නේ. එහෙම තියෙන විදිහට හැදුවොත් ගාන හරි. right දුව පොඩ්ඩක් ගාන පටලවගෙන ලියාගෙන තියෙන මට තේරෙන විදිහට mn බා එක ලියාගෙන තියෙනවද නැහැ mn බා එක ලියාගෙන නැහැ lm එකෙත් බා එක ලියාගෙන නැහැ දුව පොඩ්ඩක් පරිස්සමෙන් කොපි කරගන්නකොට විභාගෙදී කොපි කරගන්න ගිහින් සමහරවිට මිස් වෙයි right හරි මෙනොල් හරි මෙනොල් තුන්වෙනි එක හරි හතරවෙනි එකත් හරි මෙනොල් හොඳයි right හරි right අපි ඉස්සරහට යමු ඔයගොල්ලෝ හදන දේවල් ටික මට එවන්න right දැන් මගේ අවශ්‍යතාවය හරි right හරි ඊළඟට කියලා දෙන්න තියෙන්නේ SOP එකක් POS කරගන්න විදිහයි POS එකක් SOP කරගන්න විදිහයි right හරි ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ හරි මම අමතක වෙන්න කලින් මේ දේ පොඩ්ඩක් කියන්න ඔපරේටිං සිස්ටම් ටියුබ් එක ලෑස්ති වෙලා තියෙන්නේ කීප දෙනෙක් ඇවිල්ලා අරගෙන ගියා කීප දෙනෙක් ඇවිල්ලා හැරිලා ගියා මම නැති වෙලාවක මට පොඩ්ඩක් කෝල් එකක් දීලා එන්න කලින් ගොඩාක් වෙලාවට ගෙදර කවුරුම හරි ඉන්නවා නමුත් සෙනසුරාදීද පොඩ්ඩක් ෂුවර් කරන්න අමාරුයි මොකද සෙනසුරාදීද තමයි මම මගේ දේවල් වලට එළියට යන්නේ right අනිත් සතිය දවස්වල આવොත් සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට ගෙදර කවුරු හරි ඉන්නවා ඒක නිසා එන්න කලින් මට චුට්ටක් කියන්න එතකොට මම මොකක් හෝ විදිහක් කරලා arrange කරලා තියන්නම් ඇවිල්ලා අරගෙන යන්න ලබන සතියේ ඉඳලා අපි OS පටන් ගන්නවා operating system පටන් ගන්නවා පළවෙනි පැය හෝ විනාඩි 45ක් විතර operating system කතා කරලා තමයි gates වලට එන්නේ right ඒක නිසා ඇවිල්ලා අරගෙන යන්න මට කෝල් එකක් දීලා එන්න ටියුට් එක අරගෙන යන්න එනකොට right හරි හරි දැන් කියලා දෙන්න හදන්නේ SOP එකක් POS කරන විදිහ සහ POS එකක් SOP කරන විදිහ right කොට SOP POS conversion එක කියලා දෙන්න හදන්නේ right හරි හරි විනෝල් හතරවෙනි ගානත් හරි හොඳයි right එතකොට පළවෙනි ක්‍රමය මම මෙතනදී කතා කරන්නේ ළමයි තප්පරයක් දෙන්න
right ළමයි තත්පරයක් වෙන්න අපි ක්ලාස් එකේ කෙනෙක්ට link එක පොඩ්ඩක් ආයෙ යවන්න ඕනේ. හරි. එතකොට පළවෙනියට අපි කරන්නේ කුසල් 4 හරේ POS එක SOP වලට කන්වර්ට් කරන එක. මොකද ඒක ලේසි. right? මෙතනදී ඕගලන්ගේ ප්‍රකාශනය සම්මතද අසම්මතද කියන එක අදාළ නැහැ. right? හැබැයි මෙතනදී මතක තියාගන්න දැන් විශේෂයෙන් අසම්මත ප්‍රකාශනයක් සම්මත නොවෙච්ච ප්‍රකාශනයක් SOP කන්වර්ට් කරාම එන උත්තරේ අපි නැවත POS කන්වර්ට් කරොත් ඔයාලට දීපු ප්‍රකාශනය නෙවෙයි වෙන්න පුළුවන් ඉන්නේ. ඒකට හේතුව තමයි මේගොල්ලන්ගේ සමාන වෙන්නේ සම්මත ප්‍රකාශන. right? මම ඒක මෙතන කරලා පෙන්නන්නම්. පරිස්සමට බලා ගන්න. මේ ගැන විභාගවල තාම අහලා නැහැ. මේ ප්‍රකාශන සම්මත කිරීම, මේ ප්‍රකාශන පරිවර්තනය කිරීම ඔය දේවල් තාම විභාගෙදී අහලා නැහැ. right? ඒක නිසා හොඳට බලා ගන්න මොන වෙලාවෙ අහයිද දන්නේ නැහැ. සහ මම ලොකු බරක් දෙන්නේ නැහැ මෙතනට විභාගෙට තාම ඇවිල්ලා නැති නිසා. නමුත් කරන විදිහ ඔළුවේ තියාගන්න. right? හරි. ඉතින් අපි මුලින්ම සලකුණු මෙන්න මේ ප්‍රකාශනය. right? F සමානයි x plus y dot y plus z. හරි. දැන් මේ තියෙන POS එක product of sum නැත්නම් එකතු වල ගුණිතය. එතකොට මේ එකතු වල ගුණිතය SOP එකක් බවට පරිවර්තනය කරන්න බොහොම සරල දෙයක් තියෙන්නේ. වරහන් සුළු කරන්නයි තියෙන්නේ. right? right? බලන්නකෝ. ඒකට වරහන් සුළු කරගන්නකොට අපිට සුළු කරගන්න වෙනව කොහොමද? මෙහෙම තියෙන කෙනාගේ මෙයාගේ මේ කෙනාව සුළු කරන්නත් ඕනේ. මෙයාගේ මෙයාව වැඩි කරන්නත් ඕනේ. මෙයාගේ මෙයාව වැඩි කරන්න ඕනේ. මෙයාගේ මෙයාව වැඩි කරන්න ඕනේ. right? හරි. කොහොමද අපි මේක කරන්නේ? x ගෙන් y ව ගුණ කරාම අපිට එනවා x.y. එකතු කිරීම x.z. ආයෙත් එනවා එකතු කිරීම
y dot y එකතු කිරීම y dot z නේද? දැන් මේක බැලූ බැල්මට නේද? POS එකක් නේද? හැබැයි මේකේ තව සුළු කරන්න පුළුවන් තැන් තියෙනවා. මේ බලන්න. x dot y එකතු කිරීම x dot z එකතු කිරීම y dot y ඒ කියන්නේ එකම જાතියේ විචල්්‍ය. එතකොට y dot y කියන්නේ අපිට y කියලා සලකන්න පුළුවන්. එකම જાතිය කෙනෙක් ඒ જાතිය කෙනෙක්ගෙන් සුළු වුණාම උත්තරේ ඒ උත්තරෙමයි කියලා අපිට ගන්න පුළුවන්. එකතු කිරීම y dot z. දැන් මෙතනදී අපිට පුළුවන් මේ පදවලට පොදු කෙනෙක් ඉන්නවා නම් ඒ පොදු කෙනාව එළියට ගන්න. දැන් බලන්න මේකේ y කියන කෙනා මෙතනත් y කියන කෙනා මෙතනත් y කියන කෙනා ඉන්නවා හැම පදයකම. xz ගාව තමයි y කෙනෙක් නැත්තේ. ඒක නිසා මම y ව අරගන්නවා එළියට. අරගත්තම වරහන් වැටෙන්න පටන් ගන්නවා. වරහන් ඇතුළේ ඉතිරි වෙනවා x කියන කෙනා පළවෙනි පදයෙන් එකතු කිරීම එක ඉතිරි වෙනවා. මොකද මේ ඉන්න y එළියට ගත්තම එතන එකක් ඉතිරි වෙනවා. එතන y විතරයි තියෙන්නේ. එකතු කිරීම z ඉතිරි වෙනවා. වරහනට එළියෙන් එකතු කිරීම x dot z. ඒ කියන්නේ මෙයා එනවා මෙන්න මෙතනට. මම ඒ කරපු දේ තේරුණාද? right. අනිත් අය හරි හොඳයි. right. ඊළඟට වෙන දේ තමයි මෙන්න මේ වරහනේ කුසල් ඔව් හරි කුසල් මම මෙතන කරේ මේ වරහන් දෙක සුළු කරලා එන පද වලින් ඒ කියන්නේ මේ x.y x.z y.y y.z මේක මේ ස්ටෙප් එක වරහන සුළු කරලා ගත්තා. ඊට පස්සේ y.y මම y කියලා ලිව්වා මෙතන. ඊට පස්සේ පොදු පද ටික මම මේ කොළ පාටින් රැලි දාලා තියෙන්නේ. ඒවා පොදු පද කියලා අරගෙන y ව එළියට ගත්තා. ඒ පද තුනේ. ඒතර වරහන ඇතුලේ x කියන කෙනා ඉතුරු වුණා x.y කින් එක ඉතුරු වුණා y ගත්ත තැනින් z ඉතුරු වුණා y.z කින්. x.z වෙනම ඉතිරි වුණා. මොකද එයා ගාව y කෙනෙක් නැති නිසා. පැහැදිලිද කුසල්? right. ඊළඟට අපේ බූලියානු බීජගණිතයේ තියෙනවා තියරි එකක් විචල්‍යයකට එකක් එකතු වුණොත් උත්තරේ එකයි කියලා. ඒ කියන්නේ ඕන තරම් විචල්‍ය ගන්න. අපි ඒක පෙන්නනවා මෙන්න මේ විදිහට. x + 1 කියන කෙනා සමානයි 1 කියලා. ඒක තියරි එකක්. එතකොට මේ මෙතන ඉන්න x ට එක එකතු වුණාම එක හැදෙනවා. i එකට z එකතු වුණාම i එකක් හැදෙනවා. ඒ කියන්නේ විචල්්‍ය ඕන තරම් ගානකට එකක් එකතු වුණොත් කොහේදී හරි උත්තරය අපිට අරගන්න පුළුවන් එකයි. එතකොට අපිට උත්තරේ ලියන්න පුළුවන් y.1 මොකද මෙතන ඩොට් එකක් තියෙන්නේ පොදු පදයක් එළියට ගත්තම y.1 + x.z.
y.1 කියන්නේ එකෙන් ගුණ වුණාම අගේ y ම තමයි y plus x.z. මේක තමයි ඔයාට හම්බ වෙන SOP එක sum of product එක. එතකොට මහා ලොකු දෙයක් කරේ නැහැ. අපි කරේ වරහන් සුළු කිරීමම පමණයි. right වරහන් සුළු කරලා SOP ආකාරයකට එනකම් සරල කරා. right පැහැදිලිද? ඔව් ඉනුරි තුන්වෙනි පියවර එක කියලා කියන්නේ පුතේ මෙතන එක ගත්ත එක ගැනද දුව අහන්නේ? ඔව් සර්. හරි. ඒක පුතේ මම මේ පොදු පද ටික ගත්තේ මම දුවට නිල් පාටින් රවුන්ඩ් කරන්නම්. මෙන්න මේ පදයෙන් මෙන්න මෙයාගෙන් සහ මෙන්න මෙයාගෙන් තමයි y එළියට ගත්තේ. දැන් මේ පළවෙනි පදයයි අන්තිම පදයයි ගත්තොත් y එළියට ගත්තම ඉතිරි වෙන්න එක්කෙනෙක් ඉන්නවනේ. y ගැලවුවම x ඉතිරි වෙනවා. මෙයාගෙනුත් y ගැලවුවම z ඉතිරි වෙනවා. හැබැයි මේ y තනියෙන් ඉන්න කෙනාගෙන් y ගැලවුවම එතන ඉතිරි වෙන්න දෙයක් නැහැ. ඒ වෙලාවට අපි එතන 1 කියලා දානවා. මොකද 1 y ගෙන් ගුණ වුණාම එන්නේ y ම තමයි. තේරුණාද ඉනුලි? ඔව් සර්. right. හරි. හරි. දැන් එතකොට මේ තියෙන්නේ POS එකක් SOP කරපු ආකාරය. හරිම ලේසි. වරහන් සුළු කරා ඉවර කරා. right. SOP එකක් POS කරන්න අපි ටිකක් පියවර සංඛ්‍යාව ටිකක් වැඩිපුර පාවිච්චි කරමු. සහ ඒක බොහොම පරිස්සමට කරගන්න ඕන දෙයක්. right හරි. බලන්නකො මේ වැඩි කොහොමද කරන්නේ කියලා. right දෙවෙනියට අපි කියලා දෙන්නේ SOP එකක් POS කරා. right හරි. එතකොට මම අරගන්නවා මට මේ මෙතන ආපු SOP එක. පේනවද? දැන් මේ තියෙන්නේ අපි අන්තිමට මේක සුළු කරගත්ත SOP එකක්. මම එයාම ගන්නවා. ඒතකොට අපිට සුළු කරාම අවසානයේ මේ උඩ තියනාගේ එන්න ඕන. එමට තප්පරයක් වෙන්න. ඒක නෑ. හරි. right එහෙනම් අපි අරගන්නවා මේ කියන උදාහරණෙම y plus x.z. ඔන්න SOP එක. අපි දැන් මෙයාව POS කරන්න හදා. හරි. මේ වැඩේට යනකොට අපිට ඕමනා වෙනවා තියරි එකක් ඩි මෝගන් කියලා. ඕගලන්ගේ ටියුට් එකේ බූලියන් ඇල්ජිබ්‍රා තියරිස් තියෙන තැන. අර අපි ලියාගත්ත තැන අපොඩි වෙනස්කම් ටිකක් කරගත්තනේ එතන මොනවාද අර
theories ටිකට අපි විශේෂ නම් ටිකක් දාගෙන හදාගත්තා. පුතේ මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න අපි එහෙම හදාගත්ත නේද කියලා එතන. අර identity laws ටික අපි හදාගත්ත නේද? මට මතක විදියට අපි හදා ගන්නවා ඒක universal gates වලට එන්න කලින්. right yes. හොඳයි. එතකොට අන්නේ තියෙන තැන අවසානයේ අපිට දකින්න හම්බෙන ඩීමෝගන් ලෝ. ඩීමෝගන් ලෝ ගැන ඔයගොල්ලෝ කලින් අහලා තියෙනවා. right universal gates ගැන අපි කතා කරනකොට ඩීමෝගන් ලෝ එක ගැන කතා කරා. අන්න ඒක මෙතනට පාවිච්චි වෙනවා. හරි මේක බලා ගන්න ටිකක් මෙයාගේ පියවර ප්‍රමාණය වැඩි අපිට මෙයත් එක්ක පරිස්සමට වැඩ කරන්න තියෙන ප්‍රමාණයත් වැඩි. right හරි ඔන්න පළවෙනි පියවර first step එක විදිහට කරන්න තියෙන්නේ f bar එක create කරගන්න එක. ඒතර f bar අරගන්නවා කියලා කියන්නේ අපි මේක සමීකරණයක් නේ. සමීකරණයේ දකුණු අත පැත්තට වම් අත පැත්තට යම් කිසි දෙයක් කරාද ඒ දෙයම දකුණු අත පැත්තටත් කරන්න ඕනේ. එහෙනම් දකුණු අත පැත්තේ total bar එක ගන්න. ඒක තමයි f bar එක ගන්නවා කියන්නේ. දෙවෙනියට අපි කරන්නේ De Morgan law එක දාන්න. De Morgan දැම්මම මට මුලින්ම මේක කඩන්න පුළුවන් y bar මේ ප්ලස් එක ඩොට් එකක් බවට පත් වෙනවා x dot z වල total bar. මම මේක තව දුරටත් සුළු කරගන්නවා y bar dot x dot z වල bar කියන එකටත් මම De Morgan apply කරනවා. එතකොට එනවා x bar මේ ඩොට් එක ප්ලස් එකක් වෙනවා ez bar. ඒක තමයි De Morgan ගේ විදිහ. total bar එකක් හදා ගන්න පුළුවන් De Morgan දාලා. ඒතර total bar එක කැඩලා තනි කොටස් වලට යනවා. මැද තියෙන ඔපරේටර් එක මාරු වෙනවා. right හරි. දැන් මම මේගොල්ලන්ව සුළු කරගන්නවා. මොකද මේ De Morgan දාලා මම සුළු කිරීම කරගන්න ඕනේ. මෙන්න මේක හරි වැදගත්. De Morgan දාලා සුළු කිරීම කරගන්න ඕනේ SOP ආකාරයේ කෙනෙක් හම්බෙනවා. ඒ කියන්නේ අපිට උඩ තිබ්බ ආකාරයේ කෙනෙක්මයි SOP sum of product එක කෙනෙක්. දැන් මෙතන තියෙන්නේ product of sums වගේ දෙයක් නේ. නේද? වරහන් තුල එකතු කිරීමක් තියෙනවා y bar තනියෙන් ඉන්නවා. ඒකට එකතු වල ගුණිතයක් තියෙනවා වගේ තමයි පේන්නේ. සමම y bar ගෙන් ගුණ කරගන්නව කොහොමද? y bar dot x bar එකතු කිරීම y bar dot ez bar. හරි. කන්ෆර්ම් කරන්න මෙතනට වෙනකන් තේරුණාද කියලා? right අනිත් අය right good. ඊළඟට අපි කරන්නේ ඔන්න තුන්වෙනියට කරන දේ දැන් ආයිසරයක් කම්ප්ලිමන්ට් එක ගන්නවා. දැන් ඉන්නේ මෙතන f bar නේ. f bar ආයිසරයක් අනුපූර්ණය කරනවා. ඒ කියන්නේ f double bar වෙනවා. එතකොට මේක y bar dot x bar මම වැඩි හොඳට මේ දෙපැත්තට වරහන් දා ගන්නවා plus y bar dot z bar වල total bar එක එනවා. f double bar කියලා කියන්නේ f. දැන් ආයි සැරයක් දකුණු අත පැත්තට මම De Morgan පාවිච්චි කරනවා. මොකද වෙන්නේ? y bar dot x bar කියන වරහනට bar එකෙන් කොටසක් එනවා. මේ ප්ලස් එක ඩොට් එකක් වෙනවා.
y bar dot z bar කියන කොටසට වරහණක් වරහන් බා එකක් එනවා බා එකේ කොටස එනවා. හරි මම තව දුරටත් මෙයාව ඩී මෝගන් දාලා මේ පොඩි වරහන් දෙකක් ඩී මෝගන් වලින් සුළු කරගන්නවා. බලන්නකො එතකොට මොකද වෙන්නේ කියලා. y double bar මේ ඩොට් එක ප්ලස් එකක් වෙනවා. x double bar dot y double bar මේ ඩොට් එක ප්ලස් එකක් වෙනවා. z double bar දැන් උත්තර එනවා y double bar කියන්නේ y x double bar කියන්නේ x dot y double bar කියන්නේ y z double bar කියන්නේ z. මේක තමයි අපේ POS එක වෙන්නේ. right බලන්නකෝ ඒකමද අපි උඩ තිබ්බේ කියේ. ඔව් x + y එකතු කිරීම y + z. මෙතන y + x කියලා අරන් තියෙන එක මාරු කරගන්න පුළුවන් y + z. තේරුණාද? පියවර 4ක් අපි කරා. right හොඳයි. හරි අපි එහෙනම් පොඩි කන්වර්ෂන් එකක් කරමු. right හරි ඔයගලන්ට දෙන්නේ මම කර જાතියම කන්වර්ෂන් එකක්. right පොඩ්ඩක් වෙනස් කරලා දිල්ෂාන් අන්තිම චුට්ට කියලා කිව්වේ මේ f double bar ගත්ත තැනද? right දිල්ෂාන් මේ තුන්වෙනි පියවරේදී අපි කරේ නැවත දෙපැත්තම අනුපූරණය ගත්තා. එතකොට මේ පැත්තේ f double bar එනවා. දකුණත පැත්තේ මේ සම්පූර්ණ ප්‍රකාශනයට උඩින් බා එකක් ඇඳෙනවා. ඒ බා එක තමයි මම මේ ඇඳෙන්නේ මෙතන. ඊට පස්සේ ඒකට ඩී මෝගන් f double bar කියලා කියන්නේ කොහොමද f? එයාට ඩී මෝගන් අවශ්‍ය නැහැ. මේ මගේ දකුණු අත පැත්තට සමීකරණේ දකුණු අත පැත්තට ඩී මෝගන් ඇප්ලයි කරා. එතකොට මේ රතු පාට ලොකු බා එක මේ විදිහට කුඩා කොටස් දෙකකට කැඩෙනවා. ප්ලස් තියෙන එක ඩොට් වෙනවා. ඩී මෝගන් කරන්නේ ඒක. අර පහළ තිබ්බ පද ටික එහෙමමයි. ඊට පස්සේ පොඩි වරහනට නැවත ඩී මෝගන් දානවා. එතකොට මේ රතු පාටින් තියෙන ලොකු බා එක ආයි මේ වගේ පොඩි බා දෙකකට කැඩෙනවා. ඩොට් එක ප්ලස් එකක් වෙනවා. මෙයාටත් ඒකමයි වෙන්නේ. රතු පාටට තියෙන උඩින් තියෙන බා එක පොඩි බාස් දෙකකට කැඩෙනවා. ප්ලස් එක ඩොට් එක ප්ලස් එකක් වෙනවා. ඒත් දැන් මෙතන තියෙන්නේ y double bar. y double bar කියලා කියන්නේ බා එකට බා එකක් අහෝසි වෙනවා. ඒ කියන්නේ y. x double bar ඒ කියන්නේ මෙතන x. මෙතනට y එනවා. ඊළඟ තැනට z එනවා. තේරුණාද දිල්ෂාන්? right හරි මෙන්න ප්‍රශ්න දෙක. හරි එතකොට මේ තියෙන POS එක SOP කරන්න ඊට පස්සේ හම්බෙන පිළිතුර නැවත රිවර්ස් එකට අරගෙන මෙයා ඉන්නවා කියලා වෙන්න. ළමයි තපරක් ඉන්න a plus b bar මෙතන b අරගන්න එපා sorry ඉන්න එහෙම පොඩ්ඩක් වැඩේ කම්ප්ලෙක්ස් වෙනවා ඔයගලන්ට. එතන a plus c කරගන්න.
හරි. ඒතර මම මෙතන ප්‍රශ්න ලියනවා. ඉහත ප්‍රකාශය SOP ප්‍රකාශයකට පරිවර්තනය කරන්න. දෙවෙනි කොටස ඉහත ලද SOP ප්‍රකාශය නැවත POS බවට පරිවර්තනය කරන්න. right. ඒතර පළවෙනි එක කරන්න තියෙන්නේ නිකම්ම වරහන් සුළු කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි කරගෙන ගියපු දේවල් ටික. හරි. try කරන්න බලන්න.
කවිෂ දුව ඔව් මං හිතන්නේ දුව අහන්නේ ඔය හදලා උත්තරේ ආපු එක රිවර්ස් කරන්න ඕනද කියලානේ නේද? ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ සුළු කරලා එන උත්තරේ තමයි රිවර්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ රිවර්ස් කරන්න කියන්නේ ආයෙත් ඒ උත්තරේ එන්නේ POS කියලා. ඒක උත්තරේ SOP එකක්නේ. ඒ SOP එක POS බවට පරිවර්තනය කරන්න කියන්නේ අර මම කරපු විදිහටම. මං කරේ මෙතන ආපු උත්තරේම අරගෙනනේ SOP එක POS කරේ. හරි. එහෙනම් no problem. හරි. හදපු එක මට එවන්න පුතේ. මම බලන්නම්. right. ඉනුරි මම එවල ඇති පොඩි වැරද්දක් එතන බලන්න. දුව එතනේ කරලා තියෙන දෙයින් ගාන චුට්ටක් වරදිනවා. හරි.
කවිෂගේ උත්තරේ හරි. හොඳයි කවිෂා. හරි. කවිෂදුව ලීබුණාට කමක් නැහැ. අද ඕක තමයි ඔතනින් ඉවර කරනවා. අනිත් කට්ටියගේ ඉතන ටිකක් බල එතකොට දැන් 8:53යි තව විනාඩි 7යි තියෙන්නේ. කවිෂදුව ලීබුණාට කමක් නැහැ. ඔතනට වෙනකම් වැඩේ හරි. හොඳයි. අනිත් අයටත් ගාන කලින් ඉවර කරොත් එක්සිට් වෙන්න පුළුවන්. right දිල්ෂාන්ගේ උත්තරය ආවා. ඉන්න බලමු. හරි දිල්ෂාන් ඒක අවුලක් නැහැ. තුන්වෙනි එක හරි දිල්ෂාන් කලින් සෙට් එකේ තුන්වෙනි එක හරි. ඔව් හතරවෙනි එකත් හරි දිල්ෂාන්. හොඳයි. හරි ඉනුරි ඉන්න මම පෙන්නන්නම් වෙලා තියෙන වැරද්ද. උඩ මේ කන්වර්ෂන් එක හරියටම හරි. මේක ඕකේ. මේක ඕකේ. මෙන්න මෙතන තමයි අවුල් කරගෙන තියෙන දුව. ඒ කියන්නේ මේකේ මෙතනට වෙනකන් හරි. ඊට පස්සේ මෙයාට මුලින්ම ඩීමෝගන් දාලා ඉවර කරන් ඉන්න පුතේ.
ඔයා මෙන්න මෙතන මේ b ඩබල් බාර් එකක් මෙතනින් අරන් තියනවනේ. අන්න එතන තමයි වරද්දගෙන තියෙන්නේ. මෙයා මම මේ රවුන්ඩ් කරපු මෙයාට ඩීමෝගන් දාලා අරගෙන ඊට පස්සේ එළියේ ඉන්න ඒ භාගෙන් ගුණ කරලා බලන්නකෝ. ඊට පස්සේ ආ පහලට කරන් ගිහලා තියෙන විදිය හරි. අතන වෙලා තියෙන වැරද්ද තමයි ඔයාට අවුල් කරලා දෙන්නේ. මිනෝල් හරි මිනෝල් නියමයි. මිනෝල්ට ලීව් වෙන්න පුළුවන්. well done. හරි අනිත් අයත් හිමීට හදලා මට එවන්න right එහෙනම් අදට සෙෂන් එක මෙතනින් නතර කරනවා right වැරදි තිබුණොත් මං WhatsApp එකේ reply කරලා එවන්නම් කොහොමද කියලා බලලා right හරි එතකොට මට හදලා අනිවාර්යෙන් එවන්න නොයවා ඉන්න එපා right හරි good night එහෙනම් හැමෝටම මං අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා right